දවසක් සියලු දෙනාටම අපි අද කතා කරන්න උත්සාහ කරන්නේ සේවානිවෘත්ති ආදායමේ පුනරීක්ෂණ අධ්‍යයනයක් අපි උත්සාහ කරනවා අද දවසේ. අතරම මේ දක්වා අපි කතා කරපු දේවල් ඔබ ඒ වීඩියෝස් බලන්න ඇති. දැන් මීට ඉස්සෙල්ලා අපි සේවානිවෘත්ති ආදායම සම්බන්ධයෙන් ස්ටඩි බැක් එක පදනම් කරගෙන මේ දේවල් අපි කතා කරා. දැන් එතනින් ඉස්සරහට ගිහිල්ලා අද දවසේ අද මේ සෙෂන් එකේදී අපි උත්සාහ කරනවා අපට යම් අවබෝධයක් දෙන්න කොහොමද සේවානිවෘත්ති ආදායම ගණනය කරන්න කියලා. ඇත්තටම ඔබගේ එක්සෑම් පේපර් එකේ MCQ වුණාට ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ සම්පූර්ණ සේවානිවෘත්ති ආදායමක් කොහොමද ගණනය කරන්න කියලා. ස්ටඩි පැක් එකේ එක ගාණක් තියෙනවා. හැබැයි ඊට අමතරව අපි උත්සාහ කරනවා මේ ක්වෙස්චන් එක පදනම් කරගෙන සම්පූර්ණ අධ්‍යයනයක් සිදු කරන්න සේවානිවෘත්ති ආදායම සම්බන්ධයි. සේවානිවෘත්ති ආදායම විතරක්ම නෙමෙයි සේවානිවෘත්ති ආදායම පදනම් කරගෙන යම් සේවානිවෘත්තිකයෙක්ගේ ගෙවිය යුතු ආදායම බද්ද කොහොමද ගණනය කරන්න කියලා. MCQ ක්වෙස්චන් එකක් ඔය ගණනය කිරීමේ එක ස්ථානවල පදනම් කරගෙන තියෙන්න පුළුවන්. සමහරට මූලික වශයෙන් හඳුනා ගැනීම වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට වාහනයක් දීලා තියෙනවා නම් ප්‍රවාහන දීමනාව හඳුනා ගැනීම වෙන්න පුළුවන්. ගයක් දීලා තියෙනවා නම් වාසික කාර්ය සඳහා ඒ වෙනුවෙන් හඳුනා ගැනීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිකුත් ප්‍රතිලාභයන් පදනම් කරගත්ත ක්වෙස්චන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ක්වෙස්චන් කීපයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට හොඳ අවබෝධයක් තියෙනවා නම් මූලික වශයෙන් පදනම් කරගන්න දේවල් සහ ඒ තුලින් කොහොමද සේවානිවෘත්ති ආදායමේ තක්සේරුණු ආදායම ගණනය කරන්න කියලා. ඊට පස්සේ සේවානියුක්තිකයේ ආදායම් බදු ගණනය කිරීම දක්වා හොඳ අවබෝධයක් ඔබට තියෙනවා නම් ඒ දීලා තියෙන ක්වෙස්චන් එක පදනම් කරගෙන ඔබට ඔබගේ පිළිතුර සකස් කර ගන්න පුළුවන්. පිළිතුර සොයා ගන්න පුළුවන්. ඒ නිසා අපි අදහස් කරා මේ පුනරීක්ෂණ පාඨමාලාවේදී යම් ක්වෙස්චන් ප්‍රමාණයක් ඇතුළත් කරන්න සම්පූර්ණ බදු ගණනය කිරීම සම්බන්ධයි. ඒ තුලින් ඔබට පුළුවන් නිවැරදි සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න කොහොමද පුද්ගලයෙක්ගේ ආදායම් බදු ගණනය කිරීමට මේ එක් ආදායම් ප්‍රභවයන් පදනම් වෙන්නේ. ඒතර ඒ අනුව තමයි අපි මේ ක්වෙස්චන් එක ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා BL7 බිස්නස් ලෙවල් ස්ටඩි කරන දරුවන් සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දෙකම ඉගෙන ගන්න. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ක්වෙස්චන් එක ඉංග්‍රීසි මීඩියම් දාලා ඒක එක්ස්ප්ලනේෂන් එක සිංහල මාධ්‍ය දරුවන්ටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ සෙෂන් කීපෙම මේ සම්පූර්ණ සෙෂන් ටිකම පදනම් කරගෙන තියෙන නිසා අපි උත්සාහ කරනවා ඔබ දෙපාර්ශ්වයටම මේ සෙෂන්ස් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට නිර්මාණය කරලා ලබා දෙන්න. රයිට්. අපි බලමු ක්වෙස්චන් එක මූලික වශයෙන් අපි තොරතුරු හඳුනා ගමු. ඊට පස්සේ අපි බලමු මේකේ කොහොමද ගණනය කිරීම ටික කරන්න කියලා. රයිට්. ක්වෙස්චන් එකේ කරුණු කිහිපයක් ඇතුළත් වෙනවා. මම මූලික වශයෙන් උත්සාහ කරනවා 2018-19 තක්සේරු වර්ෂය පදනම් කරගෙන ගණනය කිරීම කරන්න. ඔබ දැනටමත් දන්නවා ඇති 2018-19 තක්සේරු වර්ෂය තමයි ආරම්භක තක්සේරු වර්ෂය එන්නේ 2018 4/1 ඉඳන් right නම ආදායම් බදු පනත 2017 අංක 24 කියන නව ආදායම් පනත ක්‍රියාත්මක වෙනවා. right මේ ඊළඟට දෙවෙනි වර්ෂය තමයි 2019-20 කියන වර්ෂය. right 2019-20 වර්ෂයේදී මැද කාල සීමාවේදී වෙනස් වීමක් වෙනවා 2020 කියන දිනේ ඉඳන් දිනේ සිට වෙනස් වීමක් වෙනවා. ඒ වෙනස් වීම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් ක්‍රියාත්මක වෙන්නේ 2020-21 කියන වර්ෂය. 2020-21 කියන වර්ෂය. ඒතර මේ වර්ෂයන් තුනම පිළිබඳ යම් අවබෝධයක් මූලික වශයෙන් ලබා ගන්න ඕනේ සේවානිවෘත්ති ආදායම ගණනය කරද්දී. මූලික වශයෙන් මේ වෙනස් වීම ටික සේවානිවෘත්ති ආදායමට පදනම් වෙලා තියෙනවා. right? දැන් බලමු මූලික වශයෙන් 2018-19 තක්සේරු වර්ෂයේ සේවානිවෘත්ති ආදායම විතරක් තිබ්බනම් right සේවානිවෘත්ති ආදායම විතරක් තිබ්බනම් ඒ අයට නැවත
බදු ලිපිගුණාවක් ආරම්භ කළා බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිව 94 වෙනි වගන්තිය කියනවා. රයිට් සේවානිවෘත්ති ආදායම විතරක් තියෙනවා නම් ඒ සේවානිවෘත්ති ආදායම මත pay tax එක අඩු කරලා තියෙනවා නම් නැවත ආදායම් බදු වාර්තාවක් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව තමයි ඒ සේවානිවෘත්ති ආදායම් පදනම් කරගෙන සේවා යෝජකයා විසින් pay tax එක දැනටමත් අඩු කරලා ඉවරයි. මූලික සේවා නියුක්තියක් වෙනවා. ඒ මූලික සේවා නියුක්තිය පදනම් කරගෙන ඒ ගණනය කිරීම කළා අඩු කිරීම ටික කර නැවත බදු ගෙවීමේ අවශ්‍යතාවයක් නිර්මාණය වෙන්නේ වෙනත් ආදායම් ප්‍රභවයක් නැත්තම්. රයිට්. ඒක තමයි සාමාන්‍යයෙන් ආරම්භක අවස්ථාවේදී තිබු තත්ත්වය. ඒකම සේවා නියුක්ති ආදායමෙන් ලක්ෂ 5ක පුද්ගල නිදහස් දීමනාව පර්සනල් රිලීෆ් එක අඩු කරන්න පුළුවන්. ඒකම ලක්ෂ 7ක උපරිම වශයෙන් සේවා නියුක්ති දීමනාව allowance for employment අඩු කරන්න පුළුවන්. right ඒ දේවල් ටික අඩු කරලා අපි ගණනය කිරීම කරලා අවසානයේ බදු ගණනය කිරීම කරනවා. right මේක මේ අදාළ කර ගැනීම මේ විදිහට භාවිතා කිරීම අපිට මේ දක්වා යොදා ගන්න පුළුවන්. right හැබැයි මේ වෙනස් වීම 2019 4/1 ඉඳන් සලකා බැලුවෙන් පස්සේ මූලික වශයෙන් පළවෙනි මාස 9 සහ ඊළඟ මාස 3 කියලා කොටස් දෙකකට අපිට වෙන් කරගන්න වෙනවා. මොකද මේ 2019-20 කාල සීමාව තුළදී 2019-20 කාල සීමාව තුළදී පනත වෙනස් වීමක් සිදු වෙනවා. රයිට් පනත වෙනස් වීමක් සිදු වෙනවා. ඒක බලපෑත්තේ 2020 1 දිනේ සිට. රයිට් 2020 1 දිනේ සිට තමයි බලපෑත්තේ. හරි. ත්‍රායි බලමු මොනවද මේ චේන්ජස් ටික කියලා. රයිට් මූලික වශයෙන් පළවෙනිම තමයි චේන්ජ් එක පනතේ සේවා නියුක්ති ආදායම පමණක් තියෙන පුද්ගලයෙක් බදු වාර්තාවක් ලබා දෙන්න අවශ්‍ය නැහැ කියන කරුණ ඉවත් වෙලා යනවා. සේවා නියුක්ති ආදායමක් විතරක් වුණත් මාසිකව 2,50,000ට වඩා වැඩියෙන් ආදායම් ලබන කෙනෙක් ලිපි ගණුවක් ආරම්භ කළා බදු වාර්තාව බාර දීමේ අවශ්‍යතාවය වෙනවා. right ඒ ක්‍රියාත්මක වෙන්නේ 2020 1/1 කියන දිනේ ඉඳන් ඉස්සරහට. right එක කරුණක් විදිහට ඒක හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මේ දිනේ ඉඳන් පුද්ගල නිදහස් දීමනාව ලක්ෂ 5 තිබ්බ එක ලක්ෂ 30 දක්වා වැඩි කරනවා. right හැබැයි ලක්ෂ 30 දක්වා වැඩි කරද්දී මෙන්න මේ කාල සීමාවට මාස 3ට තියෙන කාල සීමාවට මාසිකව 2,50,000 කියන කරුණ ඉඳන් 3ක් අන්තර්ගත වෙලා 7,50,000ක දීමනාවක් යට ලැබෙනවා. හැබැයි ඔබ බැලුවොත් එහෙම 2020-21 වර්ෂයේදී මේ දීමනාව ලැබෙනවා සම්පූර්ණයෙන් ලක්ෂ 30ක්. right පුද්ගල නිදහස් දීමනාව පර්සනල් රිලීෆ් එක ලක්ෂ 30ක් දක්වා පුද්ගලයට ලැබෙනවා. right ඊළඟට 2000 සේවා නිත්‍ය ආදායමට තිබ්බ ඊළඟ කරුණ තමයි සේවා නිත්‍ය ආදායමක් තියෙනවා නම් ඒ සේවා නිත්‍ය ආදායම අදාළ ආදායම මුලික ස්ථාපිත ආදායම තුල අන්තර්ගත වෙලා තියෙනවා නම් right ඒ අගෙන් 7,50,000ක උපරිමයක යටත්ව 7,50,000ක උපරිමයක යටත්ව සේවා නිත්‍ය ආදායමෙන් දීමනාවක් අඩු කරන්න පුළුවන්. ඒක පදනම් වෙනව කොච්චර ප්‍රමාණයක් සේවා නිත්‍ය ආදායම තිබුණාද නැද්ද කියන එක. අපි හිතමු උදාහරණයක් විදිහට 7,50,000ට වඩා සේවා නිත්‍ය ආදායම වැඩි ප්‍රමාණවත් අගයක් අඩු කරන්න තියෙනවා නම් එයාට උපරිමයෙන් 7,50,000ක් අඩු කරන්න පුළුවන්. හැබැයි ඒ දේ අදාළ වෙන්නේ මේ මූලික මුල් මාස 9ට විතරයි. ඊළඟ මාස 9ේදී මේක සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. නම් මෙතනින් පස්සේ අපිට දකින්න පුළුවන් කමක් නැහැ. right සේවා නියුක්ති දීමනාව දකින්න පුළුවන් කමක් නැහැ. ඒකම පුද්ගල ආදායම් බදු ගණනය කරද්දී තවත් වෙනස්කමක් එනවා. දැන් අපි සාමාන්‍ය 2018-19 තක්සේරු වර්ෂයේ ගණනය කරද්දී අපි
බදු අනුපාතයන් පාවිච්චි කරේ 4 8 12 16 24 කියන බදු අනුපාතයන් අදාළ කරගත්තා. ලක්ෂ 6 ස්ලැබ් එකෙන් ස්ලැබ් එකට ඉස්සරහට ගිහිල්ලා ගණනය කිරීම කරා. හැබැයි මේ වෙනස් වීමත් එක්ක ස්ලැබ් ටික වෙනස් වෙනවා. රයිට්? මිලියන 3න් 3ට ඉස්සරහට යන්නේ. පළවෙනි මිලියන 3 අපි පුද්ගල නිදහස් දීමනාව විදිහට ගන්නවා. දෙවෙනි මිලියන 3ට 6යි, ඊළඟ මිලියන 3ට 12යි, ඊළඟ මිලියන 3ට 18යි. ඒ විදිහට පනතේ අගයන් ටික වෙනස් වෙලා යනවා. රයිට්? අන්නේ විදිහට මේ වෙනස් වීම ටික මේ පුද්ගල ආදායම් බදු ගණනය කිරීම සඳහා මූලික වශයෙන් මම කතා කරේ. ඊට අමතරව අපි දකින්න පුළුවන් පුද්ගලයාගේ ආදායම් බදු ගණනය කරද්දී අමතර දීවනාවක් යාට ලැබෙනවා වියදම් සම්බන්ධයෙන් අමතර දීවනාවක්. වියදම් සම්බන්ධයෙන් අමතර දීවනාවක් යාට ලැබෙනවා. රයිට්? ඒතර වියදම් විශේෂයෙන් හඳුනාගත්ත වියදම් වලට මාසිකව රුපියල් ලක්ෂ ගානේ අවුරුද්දකට ලක්ෂ 12ක දීමනා සඳහා සහනයක් අඩු කිරීමක් යාට ලබා ගන්න පුළුවන්. මූලික වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් අධ්‍යාපන සඳහා දරන වියදම්, සෞඛ්‍ය සේවා සඳහා දරන වියදම්, විශ්‍රාම වලට අදාළව යම් ෆන්ඩ් එකකට ගෙන ගෙවීම, right? නිවාස ණය සම්බන්ධයෙන් දරන වියදම් ආදී වශයෙන් වියදම් වලින් සැදුන්ලත් මාසිකව ලක්ෂයකට උපරිමකට යටත්ව වර්ෂයකට ලක්ෂ 12ක උපරිමයට යටත්ව අඩු කිරීමක් ලබා ගන්න පුළුවන්. right? ඔය දේවල් තමයි මූලික වශයෙන් පුද්ගල ආදායම් බදු ගණනය කරද්දී 2020 1 දිනේ ඉඳන් වෙනස් වීමක් තියෙනවා. යම් පොඩි සංකීර්ණතාවයක් ඇති වෙන්න පුළුවන් 2019 20 කියන වර්ෂය පදනම් කරගෙන ගණනය කිරීම කරන නිසා. ඒ නිසා මේ ගාන මම පදනම් කරන 2018 19 කියන වර්ෂයට ඊට පස්සේ අපි අවසානයේ කතා කරමු මොනවද මේකේ කරන්න ඕන වෙනස්කම්. ඒතර මේ ආරම්භයක් විදියට අපි මේ වෙනස්කම් ටික හඳුනා ගැනීම කරා. මේ වෙනස්කම් ටික මූලික වශයෙන් ඔබේ ගණනය කිරීමේදී පදනම් කරගන්න ඕනේ. right අපි බලමු ගාන විස්තර ටික පොඩ්ඩක් කතා කරලා ඉස්සරහට යන්න. right මූලික වශයෙන් Mr. Pereira he has provided you with the following information. Monthly salary and other remunerations benefit as per the pay sheet. Gross salary is 60,000, attendant allowance 15,000, professional allowance 20,000. Company has contributed to provident fund, and third one, company pay travelling allowance of rupees 12,000 per month. This is not included in his monthly pay sheet, right? right හතරවෙනි කරුණ company pay his telephone bill amounting to rupees 10,000 per month. Company has provided a house at Kolonava for his accommodation with furniture. House was taken from for rent of rupees 50,000 per month, right? Vehicle has provided with fuel and driver. Capacity of the vehicle was 1500 cc. Bonus has paid a sum of rupees 160,000 in April 2018, right? It has based on the profit related with the year of assessment 17-18, right? Item number 8, company cost of the airfare reimbursed by the company 190,000. Overseas visit was for inspection of the some machineries to be imported to the country. In addition to that, then 200,000 was paid by the company to visit the Singapore with his family, right? With request from the company, Mr. Pereira look after the operation of the newly formed company subsidiary for 5 months time. Then company this subsidiary company paid 50,000 per month, right? Item 10, then 190,000 was deducted as a payee, right? Then item number 11, during the year he was hospitalized and total bill was 265,000. As per the
employment contract, the company has reimbursed rupees 230,000. Company does not have a equal terms policy for all the employees in respect of medical reimbursement expenses. You are required to compute income tax liability of Mr. Pereira for year of assessment 18-19 based on the given information. This is the simple questions we base to prepare the answer, right? By using the answer, then we discuss what are the areas we have to concern, right? Then mainly this question we focus to prepare the comprehensive answer for calculation of assessable income of employment income, right? Then after getting good understanding, right, then you can consider how you provide the answer for MCQ questions. It may be prepared based on those type of question, right? Right. Mr. Pereira, for year of assessment 2018-19, calculation of taxable income. Okay. Right. Then we have to prepare the calculation for as employment, right? First one, salary, salary 60,000 per month into 12. මාසිකව 60000 ගානේ සැලරි හම්බ වෙනවා, right? අවුරුද්දකට 7,20,000, 720,000, right? Then second one, attendance allowance, 15,000 per month into 12, 180,000 we can identify. Then third one, professional allowance, 20,000 into 12, 240,000. Those are the things include on the salary sheet. ඔය දේවල් ටික තමයි මූලික වශයෙන් salary sheet එකේ ඇතුළත් වෙලා තියෙන්නේ, right? We complete the first one, right? Then we can move into the second one. Right? බලමු දෙවෙනි එක. දෙවෙනි එකේ කම්පැනියට අදාළව සඳහන් කරනවා approved provident fund එකට contributions එකක් තියෙනවා 12% from the company, 8% from the particular employee. අපිට පැහැදිලි EPF එකට contribution එක මාසිකව අපි consider කරන්නේ නැහැ. අපි ඒක consider කරන්නේ කොහොමද? terminal benefit එකක් විදියට. මෙයා
එම්ප්ලොයිමන්ට් එකෙන් අයින් වෙලා රිසයින් වෙලා යනකොට එයාට ලැබෙන ප්‍රතිලාභයක් විදිහට තමයි අපි මේ දේවල් ටික හඳුනා ගැනීම කරන්නේ. නම් දෙවෙනි කරුණ අපිට ගණනය කිරීම සඳහා අදාළත්වයක් නැහැ. right ඊළඟට අපි බලමු තුන්වෙනි කරුණ. Company pay him a traveling allowance of rupees 12,000 per month. This is not included in his monthly pay sheet, right? And now we have to add the value here for traveling allowance. Traveling allowance 12,000 into 12, right? How much? 144,000. 144,000, right? Right. Fourth one, company pay his telephone bill amounting to 10,000 per month. 10,000 per month. Right. Right. All the right. Not only related to this item, but when we design the employment income, right, always we have to depend on the cash basis, right? Whether cash is received, right, we have to consider for this tax liability, right? If anything, if it is not yet received, then we need not to consider for this income tax calculation, right? Now මුදලින් අපිට ලැබිලා තියෙනවා නම් විතරයි අපි මේ දේවල් ටික ඒ ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්නේ, right? මුදලින් ලැබිලා නැත්නම් සේවා නියුක්ති ආදායම ගණනය කරද්දී අපිට ඒ දේවල් සලකා බලන්න අවශ්‍යතාවයක් නැහැ. Right. Next one is item number 4, telephone bill. Telephone bill. Monthly he received 10,000. Out of 10,000, only we have to consider 50%, right, into 12. Why we take the 50%? මොකද 50% ගන්න හේතුව? Right? It is depend on the circular issued by the department. It is depend on the circular issued by the department, right? Then sometimes if company provide these expenses, right, then this particular phone he may use for official purpose as well as the personal purpose, right? That's why it is not possible to quantify the up to what extent they use for the private purpose, right? Actually, if they use the private purpose, then only there is a benefit, right? Therefore, as a circular issued by the department, right, we have to take the 50% of this telephone bill set off. Then we have to take as a expenses benefit, right? Then 5,000 into 12, 60,000 we should take as a benefit. We should take as a benefit, right? Right. Then item number 5. Company has provided a house at Colonava for his accommodations with furniture. House was taken for rent of rupees 50,000 from landlord. Right. If you remember, when we discuss about the housing benefit, right, mainly there is a two benefit. One is from house, other one from furniture. And if there is a market value, firstly we should identify the market value. If there is no market value, then we have to depend on the instruction given by the department, right? වෙළඳපොළ වටිනාකමක් තියෙනවා නම් ඒ අදාළ ප්‍රතිලාභය සම්බන්ධයෙන් අන්නේ වෙළඳපොළ වටිනාකම ඒ සඳහා පාවිච්චි කරන්න ඕන. වෙළඳපොළ වටිනාකමක් නැත්නම් තමයි දේශාධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු සර්කියුලර් එකට අනුව කටයුතු කරන්න වෙන්නේ. ඒක තමයි අදාළ
කරුණ වෙන්නේ. right මෙතනදී නිවසේ ප්‍රතිලාභය සම්බන්ධයෙන් වෙළඳපොළ වටිනාකමක් තියෙනවා. right ඒ නිවස වෙනත් කෙනෙක්ගෙන් රෙන්ට් එකට අරන් තියෙන්නේ. right රෙන්ට් එක මාසික රුපියල් 50000යි. ඒ 50000 නිවස සඳහා වෙළඳපොළ වටිනාකම විදියට හඳුන ගන්න පුළුවන්. right නිවස සඳහා වෙළඳපොළ වටිනාකම විදියට හඳුන ගන්න පුළුවන්. right හැබැයි ෆර්නිචර් සම්බන්ධයෙන් වෙළඳපොළ වටිනාකමක් දීලා නැහැ නේ. එහෙනම් ෆර්නිචර් සම්බන්ධයෙන් ගෘහ භාණ්ඩ සම්බන්ධයෙන් අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරපු සර්කියුලර් එක අනුව අගය තීරණය කරන්න වෙනවා. right ඒ අනුව අපිට පුළුවන් හඳුනා ගන්න benefit for house based on market value, right? 50,000 into 12. 50,000 into 12, 600,000. 600,000. right? ඊළඟට for furniture benefit for furniture we have to calculate it right. How we decide, what is the mechanisms we have to use, right? It doesn't matter this house, it may be situated in rated area or outside this rated area or house bungalow, right? For regarding the furniture, 2.5% of the remuneration or 5,000, whichever is lower, we should decide as a benefit, right? On this case, right, we have to identify two value here. One is 5,000, right? Other one is 2.5% of remuneration. Okay. How we decide the remuneration? Right? All the income which is received each and every month. Right? Here we can consider 60,000 salary plus 15,000 attendance allowance plus 20,000 professional allowance, then 12,000 traveling plus 5,000 telephone, right, into 2.5%, right. Quickly we calculate it. How much? Here value is 2,800, right. We compare these two and get the lower amount is 2,800 into 12, right. Here value is 33,600, we can take as a benefit, right. Then we complete the item number 5, right, to decide the resident value. Okay. Then we already completed some extent, right. Then based on this amount we can identify the value, right. Then next one is vehicle provided, item number 6. Vehicle has provided with fuel and driver. Capacity of the vehicle is 1,500. Right.
මේ අවස්ථාවේ තමයි බලන්න ඕනේ මේ අදාළ වාහනය ලබා දීම සම්බන්ධයෙන් වෙළඳපොළ වටිනාකමක් තියනවාද? වෙළඳපොළ වටිනාකමක් තියනවාද? right වෙළඳපොළ වටිනාකමක් නැත්නම් අන්න වටිනාකම තීරණය කරන්න වෙනවා දේශාධන දෙපාර්තමේන්තුවේ සර්කියුලර් එකක්. right there's no any market value it has provided, then based on the circular then we have to decide the value here, right? Then travelling benefit. Travelling benefit, right? We have to calculate the value for benefit for vehicle, right? For driver and for fuel, right? Driver and fuel, right? Okay. For vehicle, this capacity is less than 1800, right? For vehicle 20,000 we can identify. Okay. For driver 10,000, right? For fuel 20,000. Okay. Altogether 50,000 here. For 1 month into 12, 600,000 we can identify the value here. 600,000 we can identify the value here, right? Then we can completed the calculations up to the item number 6. Right. Now we move into the item number 7. Right. Item number 7, bonus has paid as sum of rupees 160,000 in April 2018 that was related to profit on year of assessment 1718. Profit is created, arise 1718 year. Depend on this profit, bonus release on 2018 April, right? As I mentioned earlier, we have to depend on the cash basis, right? Whether cash is received on that particular period, we have to consider the income, right? The සල්ලි මුදලින් ලැබිලා තියෙනවා නම් ප්‍රතිලාභය ඒ කාල සීමාව තුළ තමයි අදාළ වටිනාකම තීරණය කරන්නේ, right? එහෙනම් බෝනස් ලැබිලා තියෙනවා. බෝනස් එක අපි සලකා බලන්න ඕනේ මේ අදාළ තක්සේරු වර්ෂයේ bonus, right? It depend on 2017-18 received in April 2018, right? Depend on this date we can decide the profit here 160,000. Okay, 160,000. Okay. Then item number 8, right? Item number 8, cost of the airfare reimbursed for company was rupees 190,000. Overseas visit was for inspection of some machineries to be imported by the company, and in addition to that 200,000 was paid by the company to visit the Singapore, his family trip, right? Then there are two foreign visit expense, here, right? First one to inspect the machinery, right? Value up to 190,000 here, right? This is related with the office requirement, right? This is for official work, right? It is not take as a benefit, right?
not a personal benefit. Okay, therefore we need not to consider the profit here. Second one, to family to a, right, therefore it is benefit, right, it should be considered for tax purpose, right. තමන්ට මූල්‍යමය වශයෙන් තමන්ට ලැබිලා තියෙන ප්‍රතිලාභයක් අන්නේ ප්‍රතිලාභය තමයි බද්දට යටත් කරන්න ඕනේ, right. යම්සි දෙය වියදමක් දරනවා ඒ වියදම එයාට ප්‍රතිලාභයක් නෙමෙයි එයා වියදම දරන්නේ නැත්නම් ඒ කාර්ය සඳහා පාවිච්චි කරන්නේ ඒ මුදල් තමන්ගේ සේවා ස්ථානයේ අවශ්‍යතාවයක් සඳහා, right. ඒ නිසා අපි මෙතනදී පැහැදිලිව හඳුනා ගන්නවා මේ ෆොරින් විසිට් දෙකක් තියෙනවා. පළවෙනි එකට අදාළව විසිට් එක ඔෆිෂියල් රික්වයර්මන්ට් එකට සිදු කරන්නේ අදාළ පුද්ගලයා. ඒ නිසා ප්‍රතිලාභයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි අවස්ථාව යාට පෞද්ගලික ප්‍රතිලාභයක් තියෙනවා. ඒ නිසා ඒක බද්දට යටත් වෙන්න ඕනේ. right. එහෙනම් අපි කම්ප්ලීට් කරා item number 9 එක. right. right. 8 එක අපි කම්ප්ලීට් කරා. Now we move into the item number 9. right. On the request of the company, Mr. Ferreira look after the one newly started company, subsidiary company for 5 years 5 months time, right. Then this particular subsidiary company paid gross salary of rupees 50,000 per month. It like a secondary employment, right. But when we decide the employment income, we should consider here, right. Secondary employment, right, 50,000 into 5, 250,000 should be considered. 250,000 should be considered, right. Then item number 10 related with the pay deductions. It is not need to consider when we decide in the gross income. Why? All the items we take as a gross value without considering the deductions here, right. All the items provided on gross basis, right. If anything, if it is provided as a net basis, we have to add in back and consider the gross value, right. तर අපිට මේකේ දීලා තියෙන අගයන් මූලික වශයෙන් දීලා තියෙන්නේ දල අගය පදනම් කරගෙන අපි දැන් උදාහරණයක් විදියට සැලරි එක දෙනවා pay tax අඩු කරායින් පස්සේ ඒ වගේ වෙලාවෙද කොහොමද ගණනය කිරීම කරන්නේ pay tax එකතු කරලා දල අගය ගණනය කරලා ඒ දල අගය තමයි අදාළ කාර්ය සඳහා පාවිච්චි කරන්න ඕනේ බදු ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්න ඕනේ හැබැයි මෙතනදී අපිට පැහැදිලි ගාණි දීලා තියෙන්නේ දල වැටුප් දල තීමන අගයන් ටික pay tax ටික අඩු කරන්නේ නැතුව. එහෙනම් මේ 10 වෙනි කරුණේ දීලා තියෙන pay tax කියන අගය අපිට වැදගත් වෙනවා පුද්ගලයාගේ ගෙවිතු ආදායම් බද්ද ගණනය කරද්දී අවසානයේ ඒ අදාළ වටිනාකම තීරණය කරද්දී එතනින් අඩු කරන බදු පෙරක් විදිහට පාවිච්චි කරන්න. right. එහෙනම් අපි තොරතුරු අපි එහෙම තියාගත්තා. පස්සේදී අවසානයේ අදාළ පුද්ගලයාගේ ගෙවිතු ආදායම් බද්ද ගණනය කරද්දී අපිට තීරණය කරගන්න පුළුවන් කොච්චර අගයක් එයාකින් අඩු වෙන්න ඕනද කියලා. right. Item number 11, last item. During the year he was hospitalized and total bill was 265,000. As per the employment contract, company has reimbursed 230,000. Company does not have a equal terms policy for all the employees in respect of medical reimbursement of expenses. There is some wording, some details, right. Company does not have a equal term policy for all the employees in respect of medical reimbursement expenses, right. ආයතනයේ සියලුම ස්ථිර සේවකයන්ට පොදුවේ අදාළ වන වෛද්‍ය පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් තිබ්බනම් පනති පැහැදිලිව කියනවා ඒක ඒ ප්‍රතිලාභය බද්දට යටත් නොවන ප්‍රතිලාභයක් විදිහට අයින් කරන්න පුළුවන්. right. ඒතර මේකේ එහෙම වුණා නම් right එහෙම වුණා නම් අපි මේ ප්‍රතිලාභය ගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මෙතනදී පැහැදිලිව කියනවා මේකේ equal term policy එකක් ආයතනය තුල නැහැ. right.
මේ ඉන්ඩිවිජුවල් එම්ප්ලොයිස්ලාගේ කොන්ට්‍රැක්ට් එක අනුව තමයි එයාගේ තීරණය කළා තියෙන්නේ. රයිට්. ඒතර සමහරලාට ගානක දෙන්න පුළුවන්. තොරතුරක දීලා තියෙන්න පුළුවන් අපිට ගන්න